හෙලෝ ඔන්න The Parrot YouTube channel එකෙන් O-level කරන පොඩ්ඩ වෙනුවෙන් කරන එපිසෝඩ් සීරීස් එකේ 4 වෙනි එපිසෝඩ් එක තමයි මේක. pie chart description. ඔයාලා මගේ කලින් වීඩියෝ එක බලුවා නම් ඒ වීඩියෝ එකේදී මම කියලා දුන්නේ ඔයාලට bar graph එකක් describe කරන්න කොහොමද කියලා. ඒ වීඩියෝ එක බලුවාට පස්සේ මේ වීඩියෝ එක බලන්න. ඒක තාම බලලා නැත්නම් ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලලා ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න. හරි. මම pie chart description එක වෙනම කියලා දෙන්න. වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්න ඔයාලට හිතුවේ. මොකද මේක bar graph description එක ලියනවට වඩා වෙනස් විදිහකට අපිට ලේසියෙන්ම ලියා ගන්න පුළුවන් නිසා ඒක වෙනම ඔයාලට කියලා දෙන්න මම හිතුවා. හරි. ඔයාලා දන්නවා ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ 14 වෙනි ප්‍රශ්නය තමයි මේ pie chart description එක. ලකුණු 10ක් ඔයාලට ලැබෙනවා. අපි pie chart එකක් ආපු අවුරුදු බැලුවොත් මේ ගිය අවුරුද්දේ 2019 අවුරුද්දේ ඔයාලට ලැබුණේ pie chart description එක. ඊළඟට ඊට කලින් බැලුවොත් 2013 තමයි pie chart description එකක් කරන්න ආවිත් තියෙන්නේ. හරි. මම මේක bar graph description කියලා දෙනකොටත් කියලා දුන්නා කොහොමද මේ ලකුණු 10 බෙදෙන්නේ කියලා. හරි. content එකට ලකුණු 3ක් ලැබෙනවා. content එක කියලා කියන්නේ අන්තර්ගතයට. එතකොට ඔයා pie chart එකෙන් පේන හැම දෙයක්ම වගේ ඔයාගේ description එකේ අන්තර්ගත කළ යුතුයි. හරිද? ඊළඟට language එක භාෂාව ගත්තොත් errors අඩු වෙන්න ඕනේ. ඊළඟට ඔයා ලියන sentences එකිනෙකට connect වෙන්න ඕනේ. සම්බන්ධයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා පාවිච්චි කරන වචන මාලාව හොඳ වචන මාලාවක් වෙන්න ඕනේ. format and organization එකට ලකුණු 2ක් ලැබෙනවා. එතකොට එතනදී ඔයා දෙන idea එක organized idea එකක් වෙන්න. ඒ කියනවා මුලටම ලියන්න ඕනේ මොකද්ද description එක පටන් ගන්න කොහොමද අවසන් කරන්නේ කොහොමද කියන එක එයාලා එතන බලනවා. ඒ වගේම paragraph එක අර්ථාන්විත paragraph එකක් වෙන්න ඕනේ. තවත් ලකුණු 2ක් හම්බෙනවා mechanics of writing කියලා. ඒ කියන්නේ spellings වලට, punctuations වලට සහ ඔයාගේ handwriting clear වෙන්නත් ඕනේ. හරි. අපි දැන් බලමු මුලින්ම 2019 ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඔයාලගේ අයියලා කළා කරපු පේපර් එක. පේපර් එකේ 14 වෙනි ප්‍රශ්නය. අපි ප්‍රශ්න භාගයක් කියවමු. මොකද්ද මේක ගැන තියෙන්නේ? The following pie chart shows how Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. හරි. ඔයාට මේක තේරෙනවා නම් ඔයාට තේරෙනවා මෙතන මේ pie chart එකේ මොකද්ද කියන්නේ Mr. Pereira එයාගේ salary එක ජුලි මාසයේ 2019 ජුලි මාසයේ එයාගේ salary එක ගෙදර කටයුතු වලට කොහොමද වියදම් කරේ කියන එක තමයි මේ pie chart එකෙන් කියන්නේ. හිතන්නකෝ ඔයාට මේ sentence එක තේරුනේ නැහැ කියලා. එහෙනම් ඔයා pie chart එක දිහා බලන්න. pie chart එක දිහා බැලුවම ඔයාට පේනවා pie chart එකට එහා පැත්තෙන් පුංචි වචන ටිකක් තියෙනවා. food, education, clothes, savings, transport, electricity, others. ඔයාට මේ වචන ටික තේරෙනවා. හරි සිම්පල් වචන ටිකක්. food කියන්නේ ආහාර සඳහා, education කියන්නේ අධ්‍යාපනය සඳහා, clothes කියලා කියන්නේ ඇඳුම් වලට, savings කියන්නේ වගේ ඉතිරි කිරීම් වලට, transport කියන්නේ ප්‍රවාහනයට, electricity කියලා කියන්නේ ඔයාට විදුලි බිල. එහෙනම් ඔයාට තේරෙනවා මේ කියලා තියෙන්නේ ඔය ගෙදර වියදම් ටික තමයි වියදම් කොච්චර ගියාද කියන එක තමයි මේ pie chart එකෙන් පෙන්නන්නේ. word limit එක කීයද? 100 words. සාමාන්‍යයෙන් අපි එක sentence එකකට වචන 10ක් වගේ දාලා ලියුවොත් sentences 10යි ඔයාලට ලියන්න තියෙන්නේ. හරි. bar graph description එක කියලා දීපු මගේ කලින් වීඩියෝ එක බලුවා නම් ඔයාලා දන්නවා දැනටමත් පළවෙනි sentence එක කොහෙද තියෙන්නේ? ඔයාගේ ප්‍රශ්නය ඇතුළෙමයි. මම මේ ලියලා තියෙන්නේ ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්නෙම පුංචි වචන දෙක තුනක් එහා මෙහා කරලා ඔයාට පළවෙනි sentence එක ලියා ගන්න පුළුවන් කිසිම මහන්සියක් නැතුව. බලන්න මම මොකද වෙනස් කරන්න කියලා. The following pie chart කියන්නේ පහත දැක්වෙන pie chart එක. හැබැයි අපි උත්තරේ ලියන්නේ pie chart එකට පහළින්නේ. ඒතර අපි ලියනකොට ලියන්න ඕන කොහමද? ඉහත දැක්වෙන pie chart එක කියලා. ඉහත දැක්වෙන කියන්නේ above. The above pie chart shows how Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. එහෙනම් මම වෙනස් කරේ sentence එකේ
following කියන වචනය වෙනුවට මම දැම්මා above කියන වචනය. එච්චරයි. අනිත් ඒවා අපට අදාළ නැහැනේ. පළවෙනි sentence එක ඒ විදිහටම ලියන්න අර එකම එක වචනයක් වෙනස් කරලා. ඔන්න ඕක තමයි අපේ first sentence එක. ඊළඟට දැන් මම bar graph description එකේ නම් ඊළඟට කියලා දුන්නේ axis දෙක නම් කරන්න කියලා. නේද? x අක්ෂයයි y අක්ෂයයි කියලා තිබුණානේ bar graph එකේ. හැබැයි pie chart එකේ එහෙම එකක් නැහැ. ඒ නිසා අපිට pie chart එක ලියනකොට වෙනස් විදියක් තියෙන්නේ. දෙවෙනි sentence එක නිතරම ලියන්න ඕනේ. ඔයා දන්නවා pie chart එක. මේ රවුම ගත්තොත් මේ රවුම කොටස් වලට කඩලානේ තියෙන්නේ. ඒ කොටස් ටිකේ නම් ටික ලියන්න දෙවෙනි sentence එකේ. විචල්යන් ටික. ඔය ටිකනේ දැන් මේ කොටස් කඩලා තියෙන්නේ රවුමේ. හරි. අන්න ඒක ලියනවා. He spent his salary on food, education, clothes, savings, transport, electricity and other minor needs. මම බලන්න අන්තිම විචල්‍ය ලියන්න කලින් මොකද්ද දාපු වචනය and සහ කියන වචනය දැම්මා. ඒ විදිහට ඔයාලත් කරන්න. හරි. තුන්වෙනි sentence එකේදී ඔයා කරන්න ඕනේ මේ එකින් එකට මේ කොටස් ටික අරගෙන එයාලගේ දැන් values තියෙනවනේ අගයන් තියෙනවනේ ඒ අගයන් ටික නම් කරන්න. ආහාර සඳහා 25ක් ඊළඟට education අධ්‍යාපනය සඳහා 22ක් ඔය විදිහට ඔයාට නම් කරගෙන යන්න පුළුවන්. එතකොට මම එක sentence එකක් ලියනවා මේකෙන් ඔයාට ඕන නම් මේ විදිහටම තව sentences දෙක තුනක් ලියන්න පුළුවන්. හරිද? මම ලියනවා එක sentence එකක් ඒ විදිහට. මම ලියනවා මම මේ ඊතල දාලා මාක් කරලා තියෙන්නේ 125යි 122යි. ඔන්න ওই දෙක මම හඳුන්වනවා. He spent 25% of his salary on food and 22% on education. එයාගේ සැලරි එකෙන් 125ක් ආහාර සඳහාද 122ක් අධ්‍යාපනය සඳහාද වියදම් කළා. ඊළඟට අපිට දීලා තියෙනවා වචන ටිකක් පාවිච්චි කරන්න කියලා. ඔයාට පේනවා ඇති ඔයා ගාව ප්‍රශ්න තියෙනවා නම් මෙන්න මේ words පාවිච්චි කරන්න කියලා. හරි. මම ඉස්සෙල්ලාම පාවිච්චි කරනවා equal කියන word එක. pie chart එක දිහා බැලුවම ඔයාට පේනවා 115 ඒවා දෙකක් තියෙනවා. මොනවාද? savings වලටයි clothes වලටයි එයාගේ salary එකෙන් එයා 115ක් use කරලා දෙනවා. දෙකම සමානයිනේ. අන්න ඒක අපි ලියමු. An equal amount of his salary was spent on savings and clothes. An equal amount of his salary. එයාගේ salary එකේ සමාන ප්‍රමාණයක් was spent පාවිච්චි කරලා තියෙනවා on මොනවා මතද? savings and clothes. හරි. හතරවෙනි sentence එකත් ලියුවා. ඊළඟට අපි පාවිච්චි කරනවා highest lowest කියන words. හරි. highest කියලා කියන්නේ මොකද්ද? වැඩිම. lowest කියන්නේ මොකද්ද? අඩුම. දැන් බලන්න වැඩිම percentage එක තියෙන්නේ කොහෙද? 125 ආහාර සඳහා. lowest අඩුම percentage එක තියෙන්නේ කොහෙද? 103 others කියන එක. අන්න ඒ දෙක ලියමු. He spent the highest percentage of his salary on food and lowest percentage on other minor needs. හරි නේද? හරි. ඊළඟට අපි පාවිච්චි කරමු more than less than කියන words. මම මේක කලින් වීඩියෝ එකේ පැහැදිලිවම කියලා දුන්නා. මේකෙත් මම පැහැදිලි කරන්නම්. මුලින්ම අපි පාවිච්චි කරමුකෝ more than කියන වචනේ. more than කියන්නේ වඩා වැඩි කියන එක. වඩා වැඩි කියලා පාවිච්චි කරනකොට මේ ඔයාලට පේනවා more than කියන word එක මම highlight කරලා තියෙනවා කහ පාටින්. අපි දැන් දෙකක් අරගෙනනේ සංසන්දනය කරන්නේ. ඕන මම round කරලා තියෙනවා. මෙන්න මේ දෙක තමයි මම ගන්න සංසන්දනය කරන්න. 112යි 108යි. මේ දෙකෙන් වැඩි මොකද්ද? 112නේ. එහෙනම් මේ 112 කියන කෑල්ල ඔයා මුලින්ම describe කරලා ලියන්න ඕනේ. ඔයා පටන් ගන්න ඕනේ වැඩි එකෙන්. මොකද මෙතන කියන්නේ වඩා වැඩි කියලානේ. එතකොට වැඩි more than කියන වචනෙට කලින් ලියවෙන්න ඕන වැඩි ටික. more than කියන word එකට පස්සේ ලියවෙන්න ඕන අඩු කොටස. එහෙනම් මම මුලින්ම ලියනවා 112 ගැන. He spent 12% of his salary on clothes and
It is more than ඒක වඩා වැඩි මොකට වඩාද වැඩි? The amount he spent on transport. එයා transport වලට වියදම් කරන ගානට වඩා එයා clothes වලට ඇඳුම් වලට වියදම් කරන ගාන වැඩි. තේරුණා නේද? හරි. less than කියන්නේ වඩා අඩුයි. ඔන්න මම මෙතනත් දෙකක් ගන්නවා compare කරන්න 112යි 122යි. මේකෙන් අඩු මොකද්ද? 112නේ. අඩු එක තමයි මම ඉස්සෙල්ලා ලියන්නේ. less than කියන word එකට කලින් ලියන්නේ මම මොකද්ද? අඩු එක. මොකද ඇයි එහෙම මම ලියන්නේ? මොකද less than කියලා කියන්නේ වඩා අඩුයි කියන එක. එහෙනම් අඩු එක මුලින් ලියන්න. He spent 12% of his salary on clothes and it is less than ඒක අඩුයි මොකට වඩාද අඩු? The amount he spent on education. අධ්‍යාපනයට වියදම් කරන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි එයා ඇඳුම් සඳහා වියදම් කරන්නේ. තේරුණා නේද? more than කියන word එක පාවිච්චි කරනකොට more than කියන වචනට මුලින් ලියන්නේ වැඩි එක. less than කියන word එක පාවිච්චි කරනකොට less than කියන word එකට කලින් ලියන්නේ අඩු එක. හරි. ඔන්න මම අර ලියපු ඔක්කොම sentences ටික එක තැනකට ගත්තා. වචන 113ක් තියෙනවා. මේ 113 වචන 100ක් න ලියන්න කියලා තියෙන. ඔයාලට ඕනනම් less than කියලා අපි ලියපු sentence එක අයින් කරලා වචන 100කට හදාගන්න පුළුවන්. හරි. එහෙනම් මම හිතනවා ඔය ප්‍රශ්නේ පැහැදිලි. 2013 එකත් පැහැදිලි කරමු. දැන් ඔයාලට මම මේක කියලා දෙන්න ඕන නැහැ. The following pie chart shows what the students of your school like to read. The information is given in percentages. මේ pie chart එකෙන් කියන්නේ මොකද්ද? ඔයාගේ පාසලේ ළමයි කියවන්න කැමති මොනවද කියන එක තමයි මේකෙන් කියන්නේ. පළවෙනි sentence එක කොහෙද තියෙන්නේ? ඔයාගේ ප්‍රශ්නෙමයි. ඔයාගේ ප්‍රශ්න තියෙන පළවෙනි වාක්‍ය අරගෙන ඒ වාක්‍යේ මෙතන ඔයාට වචන දෙකක් වෙනස් කරන්න තියෙනවා. මොකද්ද ඒ? The following කියන එකට above කියන වචන දාන්න ඕනේ. මොකද ඉහත දැක්වෙන කියලානේ අපි කියන්න ඕනේ. එහෙනම් අපි ලියනවා the above pie chart shows what the students of my school like to read. මොකද දැන් ඔයාට ප්‍රශ්න කියන එක්කෙනා කියලා තියෙන්නේ ඔයාගේ පාසලේ ළමයි කියලා. එතකොට මම ඒක කියනකොට කියන්න ඕන කොහොමද? මගේ පාසලේ කියලානේ. එහෙනම් your කියන වචනය වෙනුවට my කියන වචනය යෙදවෙන්න ඕනේ මේ වගේ තැනකදී. ඒක විශේෂ අවස්ථාවක්. හරිද? එහෙම නැත්නම් බොහෝ වෙලාවට අපි වෙනස් කරන එකම වචනය following කියන වචනය වෙනුවට above කියන වචනේ දානවා. එච්චරයි. හරි. describe කරනවා chart එකේ තියෙන items ටික නේද? novels, short stories ඔය මම නිල් පාටින් round කරලා තියෙන අන්න ඒ ටික අපි ලියන්න ඕනේ sentence එකකට දාලා. අපි ලියනවා they read novels, short stories, poetry, cartoons, magazines and newspapers. හරි. තුන්වෙනි sentence එක මම කිව්වා මොනවා හරි දෙකක් අරගෙන ඒ දෙකේ values ලියන්න කියලා. අපි තෝරගමු 125යි 120යි. 125ක් කියවනවා novels, 120ක් කියවනවා short stories. හරි. අපි ලියනවා 25% of students like to read novels and 20% of students like to read short stories. පැහැදිලි. ඊළඟට අපි දීලා තියෙන වචන ටික පාවිච්චි කරමු. හතරවෙනි sentence එක මම ලියනවා equal කියන word එක දාලා ඔයාලට පේනවා එක සමාන ප්‍රමාණයක් කියවනවා poetry සහ magazines. හරි. එහෙනම් මම ලියනවා an equal amount of students like to read poetry and magazines. ඊළඟට majority minority. majority කියලා කියන්නේ බහුතරයක්, minority කියලා කියන්නේ සුළුතරයක්. එතකොට මේ pie chart එකට අනුව බහුතරයක් අය කියවන්නේ newspapers 30ක් newspapers, minority සුළුතරයක් කියවන්නේ cartoons. එහෙනම් අපි ලියනවා majority of students read newspapers and minority of students read cartoons. හරි. ඊළඟට අපි පාවිච්චි කරනවා highest and lowest. highest කියන්නේ වැඩිම, lowest කියන්නේ අඩුම. එතකොට වැඩිම පිරිසක් කියවන්නේ newspapers, අඩුම පිරිසක් කියවන්නේ cartoons.
අර කලින් කියපු sentence එකමයි අපි තවත් විදිහකට highest lowest කියන words දාලා ලියනවා. The highest percentage of students read newspapers and it is 30%, and lowest percentage of students read cartoons and it is 5%. මම newspapers තමයි වැඩිම ප්‍රමාණයක් කියවන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ඒකේ අගය ලිව්වා and කියලා දාලා it is 30%. ඊළඟට අඩුම ප්‍රමාණයක් කියවන්නේ cartoon සහ ඒක 5%යි කියන එක කිව්වා. හරි. එහෙනම් දැන් මේ ඔක්කොම ටික එකතු කරලා මම ලිව්වා මේ විදිහට content එක මේ වෙනකොට වචන 84ක් තියෙනවා. එතකොට තව sentences දෙකක් විතර ලියාගත්තා නම් හරි. අපි පාවිච්චි කරමු more than less than කියන words. more than කියලා කියන්නේ ඊට වඩා මේක වැඩි කියන එකනේ, වඩා වැඩි කියන එක. එහෙනම් මම compare කරන්න ගන්නවා variables දෙකක්. 130යි 120යි. මේ දෙකෙන් වැඩි මොකද්ද? 130. ඒ කියන්නේ newspapers. එහෙනම් ඒක තමයි මම more than කියන word එකට කලින් ලියන්නේ. 30% of students read newspapers and it is more than the percentage of students who read short stories. short stories කියවන ප්‍රමාණයට වඩා වැඩි newspapers කියවන ප්‍රමාණය. හරි. එහෙනම් අන්න ඒ sentence එකත් මම දැම්මා. දැන් නම් මට 102ක් වචන තියෙනවා. දැන් මගේ content එකේ ගාන හරි. හරි. ඔයාලට මේ වගේ තවත් ප්‍රශ්න කරන්න ඕනේ නම් පහලින් comment එකක් දාන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් tables description එකක් කොහොමද ලියන්නේ කියලා. හරි. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකකින් අපි නැවතත් හමු වෙමු. Thank you.